අයිබෝන් සුබදෑසනක් අද දවසේත් අපි ඔබ මුණ ගැහෙනවා පුවත්පත්වල සිරස්තල විශේෂ ප්‍රවෘත්ති රසක් එකතු කරගෙන සියත පත්තරයේ සමගින් අද දවසේ පුවත්පත් සියල්ලගෙම වගේ ප්‍රධාන සිරස්තලේ බවට පත් වෙන්නේ ෆයිල් එළියට ආපු කතාව. දේශපාලන වංචා දූෂණ ෆයිල් පිටින් එළියට ලංකාදීප පුවත්පතයි අද දවසේ වාර්තා කරන්නේ අනුර කුමාරගෙන් ලොක්කන් රසකගේ ලයිස්තුවක් කියලා ඡායාරූපයකුත් එක්ක අද දවසේ ලංකාදීප පුවත්පත ඒ ප්‍රවෘත්තිය වාර්තා කරනවා. ඒත් එක්කම එහි සඳහන් වෙනවා අනුර කුමාර දිසානායක මහතා ලිපිගොනු තොගේ පෙන්වූ අයුරු මෙහි දැක්වේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන සුනිල් හඳුන්නැති වසන්ත සමරසිංහ යන මහතුරුන්ද එහි ඉන්න ආකාරය අපිට දකින්න පුළුවන්. ඒ වගේම අද පුවත්පතත් ඒ ප්‍රවෘත්තිය වාර්තා කරනවා. අනුර කිව් දේ කරයි ෆයිල් එළියට කියලා තමයි වාර්තා කරන්නේ. දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීන් සම්බන්ධව වංචා හා දූෂණ ඇතුළත් ලිපිගොනු 560ක් පමණ තමන් සතුව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සතුව තිබෙනවා කියන කාරණාව ප්‍රකාශ කර හිටියා පහුගිය කාල සීමාව පුරාම. ඔන්න ඊයේ දවසේදී පදනම් ආයතනයේදී රට වනසපු හොරු වලල්ල තොග පිටින් හිරිදරව්ව කියන තේමාවත් එක්ක ඉදිරිපත් කරපු ආකාරය තමයි අද සියලුම පුවත්පත්වල වාර්තා කරලා තියෙන්නේ. ඒ අනුව ඒ තොරතුර මව්බිම පුවත්පත වාර්තා කරන්නේ රට වනසපු හොරු වලල්ල තොග පිටින් හෙළිදරව්ව කියන තේමාවත් එක්ක ඡායාරූපයකුත් එකතු කරනවා මව්බිම පුවත්පත. ඒත් එක්කම දිවයින පුවත්පත Tamanගේ ප්‍රධාන සිරස්තලයේ බවට එයපත් කර ගන්නවා මෙන්න මේ විදිහට. දූෂිත ගණදෙනු 560කින් ඉහළින් මැති ෆයිල් 165ක් එළියට ගහපු ගැහිලි අනුර වසන්ත හෙළි කරයි කියලා තමයි ඒ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. යෝෂිතගේ බැසිල්ගේ ඉඩම් ලයිස්තුව, ජාලියගේ දූෂිත ගණදෙනුව, කිරියල රාජිතගේ අයතා ගණදෙනු, නාමල්ගේ ක්‍රිෂ් ගණදෙනුව, යහපාලනයේ බැඳුම් කර ගැහිල්ල සජිත්‍රත් චෝදනා පත්‍රයක්, නිමල් සිරිපාලගේ ගං නිල්වලා අයතා ගණදෙනුවටත් එළියට කියලා තමයි දිවයින පුවත්පත මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. ඔය විදිහට ඊයේ දවසේ බොහොම ආందోලනාත්මක සිදුවීමක් ප්‍රවෘත්තියක් බවට පත් වුණු මේ කාරණාව පිළිබඳව ප්‍රධාන සිරස්තල බවට ඉදිරිපත් කරනවා වගේම ඇතුල් පිටුවලත් මේ පිළිබඳව තවත් සවිස්තරාත්මක තොරතුරු රැසක් වාර්තා කරලා තියෙන බව අපි ඔබට මතක් කරනවා. එමුනම් අපි සූදානම් වෙනවා මේ පිළිබඳව කතා බහ කරපු වෙලාවේ ඒත් එක්කම මේ පිළිබඳව අනිත් පාර්ශවයන් වලින් චෝදනා ලැබු පාර්ශවයන් වලින් මොන වගේ අදහස්ද ඉදිරිපත් කරලා තියෙන කියන එකත් අද දවසේ පුවත්පත්වල වාර්තා කරලා තිබෙනවා. ඒ අනුව මේ චෝදනා බොරු කියන කාරණාව ඉදිරිපත් කරනවා වුන් විශේෂයෙන්ම මෛත්‍රීපාල මහත්මයා, කබ්‍රාල් මහත්මයා, ඒ වගේම නාමල් රාජපක්ෂ මේ අය මේ පිළිබඳව තිබෙන චෝදනාවන් බොරු කියන කාරණාව ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ පිළිබඳවත් යම් පුවත්පත්වල විවිධ තැන්වලදී කෙටි සටහන් තබලා තිබෙන ආකාරය දවසේ පුවත්පත් අතර ගත්තාම අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. මේ සියලු දේවල් එකට එකතු කරගෙන අපි සකස් කරපු විශේෂාංගයක් මේ වෙලාවේදී ඔබ වෙනුවෙන් මේ විදිහට අපි ඉදිරිපත් කරනවා. විසින් ලබා දෙන ලද ඇමරිකානු ඩොලර් මිලියන 6.25. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් 62,50,000ක මුදලින් ඇමරිකානු ඩොලර් 33,20,000ක මුදලක් කොමිස් මුදල් ලෙස පෙන්වා අයථා පරියන්ද කිරීම පිළිබඳව චෝදනා. වාර්ය මාර්ග අමාත්‍යාංශ ලේකම් අයිවන්ද සිල්වා කියන මහත්මයා විසින් 2014 12/24 ඒ කියන්නේ කවද්ද? ඡන්දේ ජනවාරි 8 2015 මිලියන 1000ක් චීන සමාගමක් වෙත ලබා දෙනවා. 2015 2015 ජනවාරි මාසේ 1 වෙනිදා මිලියන 2009ක් එම සමාගමට දැමත ලබා දෙනවා. 2015 1/6 ඡන්දේ අනිද්දා අද මම දන්නේ රජේ කාර්යාලය අරලා තියෙනවා කියලා. මිලියන 1003ක් ලබා දෙනවා. මේ ඔක්කොම ගත්තාම මිලියන 4100. ඒ 330 යානාවක් සැපීමට පසුව ඩොලර් මිලියනය බැගින්ද. ඒ 350 යානාවක් සැපීමට පසු ඩොලර් මිලියන 1.16 බැගින්ද. කල්බදු ක්‍රමයට ගන්නා යානා 4ට ඩොලර් ලක්ෂ 3 බැගින්ද කප්පම් ගෙවන්න එකඟතාවයකට. ඔක්කොම ගත්තාම ඩොලර් මිලියන 16.18. යෝසිත රාජපක්ෂගේ ඉඩම් ලැයිස්තුව. සිරිබෝපුර කැලය ඔප්පු අංක 41.29 ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 0.5යි රුපියල් මිලියන 1.6යි. ඒ වගේම සිරිබෝපුර කැලය ඔප්පු අංක 41.30 රුපියල් මිලියන 1.6කට ගත්තු බිල. දන්වඩිය ඉඩම් ඔප්පු ලියනකොට නේ. සිරිබෝපුර කැලය ඔප්පු අංක 41.32 මිලියන 1.6 ඉඩම. ඕබි ට්‍රක් රථය රුපියල් මිලියන 80යි. බත්තර මුල්ල ලිපිනේ CSN නාලිකාව පිහිටි ගොඩනැගිල්ල රුපියල් මිලියන 200යි. PV 77යි 114 යටතේ සමාගම් රෙජිස්ටර් කාර්යාලය ලියාපදිංචි කර ඇති 336 ඩෙන්සිල් කොබ්බෑකඩ මාත බත්තර මුල්ල ලිපිනේ 8 කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනයේ සතු සියලුම චංචල හා නිශ්චල දීපල හා විකාශන කල් සඳහා භාවිත කරන සංඛ්‍යාත මිලියන 235යි. ඊනොකට කියලා. මම හිතන්නේ 31ක් වගේ තියෙන ස්ථාන කීපයක ඔහුගේ නමින් සහ ඔහුගේ ආච්චිගේ නමින් ඉඳලා.
මේක තියෙන්නේ උපයාගත්තු දේපල උපයාගත්තේ කොහොමද කියලා ඔප්පු කරන්න බැරුව තියෙන දේපල. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුද්ගලික ලේකම් සමීර ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද මාධ්‍ය නිවේදනයේ උපුටා ගැනීම. අද දින ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පදනම් ආයතනයේදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී මහ බැංකුව බැඳුම් කර වංචාවට අදාළ කරුණු ඉදිරිපත් කිරීමේදී එවකට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පවුලේ උදවිය හට මහ බැංකුව බැඳුම් කර වංචාවෙන් සොරාගත් මුදල් වලින් යම් කොටසක් බෙදා දුන් බවට දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් කරන ලද චෝදනාව තරයේ පිළිකුල් සහගතව හෙලා දකිමි. දේශපාලන වාසිතකා පදනම් විරහිත නිර්දෝෂ පුද්ගලයන් හට චෝදනා එල්ල කිරීම සදාචාරාත්මක දේශපාලන ක්‍රියාවක් නොවනු ඇත. ඉදිරියේදී මෙම දේශ සහගත ප්‍රකාශය සම්බන්ධව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව දැනුම් දෙමි. මෙය සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොර ප්‍රකාශයක් වන අතර මහ බැංකු වංචාවේ දූෂිත ගනුදෙනු හෙළි කර ගැනීමට ශ්‍රී ලංකා ඉතිහාසයේ ව්‍යවහාරික විගණනයක් හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගෙන් සමන්විත ජනාධිපති කොමිසමක් පත් කරමින් මහ බැංකු බැඳුම් කර වංචාව විමර්ශනය කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කැපවීම අද සමාජයේ බොහෝ දෙනෙක් අගය කරන කරුණක් වන අතර එය දෙස් විදෙස් ගෞරවයට පාත්‍ර වූ කරුණක් බවද වැඩිදුරටත් දන්වා සිටිමි. ඒ කාරණාව දවසේදී අද පුවත්පතත් වාර්තා කරනවා මෛත්‍රීට එල්ල කළ චෝදනා ප්‍රතික්ෂේප කරයි කියන ශීර්ෂයත් එක්ක. ඒ වගේම ABC චෝදනාවලට මමත් පවුලේ අයත් සම්බන්ධ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩාමල් රාජපක්ෂ මහතා කරන ප්‍රකාශයක් ඒ විදිහට ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම හම්බන්තොට මහරෝහල ඉදිකිරීමේදී සිදුවුණු බවට කියන දූෂිත ගණදුණු පිළිබඳව ඕස්ට්‍රේලියානු ABC මාධ්‍ය ජාලය විසින් තමයි මේ පිළිබඳව ඉදිරිපත් කරපු චෝදනාවන් ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒවට තමන් සහ එහෙම නැත්නම් පවුලේ කිසිම කෙනෙක් සම්බන්ධයක් නැහැ කියන කාරණාව තමයි නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා කියලා අද පුවත්පත වාර්තා කරන්නේ. දින මින පුවත්පතත් ඒ පිළිබඳවම ප්‍රවෘත්තියක් ඉදිරිපත් කරනවා. මේ පිළිබඳව මේ කරන චෝදනාවන් වලට තමන් සම්බන්ධයක් නැහැ කියලා ඔවුන් ප්‍රකාශ කරනවායි කියලා. ඒත් එක්කම මව් බිම පුවත්පතත් ඒ පිළිබඳව අද දවසේදී වාර්තා කරලා තිබුණා. අනුරගේ චෝදනා බොරු, මෛත්‍රී චෝදනා හෙලා දකි කියලා. ඔන්න ඔය විදිහට තමයි මේ පිළිබඳව අපිට තොරතුරු වාර්තාවන් ඔබ වෙත ගෙනෙන්නට අවස්ථාව තිබෙන අද දවසේ පුවත්පත් ආශ්‍රයෙන්. මේ පිළිබඳව කතා බහ කරනකොට තවත් තොරතුරු ගණනාවක් තියෙනවා. ඉදිරියේදී අපි මේ දේවල් ඔබත් එක්ක බෙදා හදා ගන්න සූදානම් වෙනවා. විශේෂයෙන්ම මව් බිම පුවත්පත අද දවසේ ප්‍රධාන ශීර්ෂ පාඨය බවට පත් කරගන්නේ සමගියේ අසමගිය දුරදිගයයි මන්ත්‍රී පිරිසක් කණ්ඩායම් රැස්වීමටත් ඇවිත් නැහැ කියලා ඒ පිරිසගේ 6 දෙනෙකුගේ ඡායාරූපත් එක්ක සමගියේ අසමගිය දුරදිගයයි කියලා තමයි වාර්තා කරන්නේ. විශේෂයෙන්ම පසුගිය පළවෙනිදා පැවැතුණු රැළිය අවස්ථාවේදී වේදිකාවේදී සරත් පොන්සේකා මහත්මයා සහ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාත් අතර යම් ප්‍රකෝපකාරී කතා බහක් සිදු වුණු ආකාරය අපි දැක්කා. ඒ පිළිබඳවත් අද දවසේ පුවත්පත්වල වාර්තා කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ කතික ලැයිස්තුව සකස් කිරීම හා සම්බන්ධ කාරණාවක් එක්ක පැන නැගුණු තත්ත්වයක් කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොම නමුත් මේ පිළිබඳව අද දවසේ වාර්තා කරලා තියෙනවා පුවත්පත් මේ අසමග වීම පිළිබඳව එහෙම නැත්නම් මේ කාරණාව ටිකක් දුරදිග යාම හා සම්බන්ධ කරුණු කාරණා එකතු කරමින් ඒත් එක්කම අපි යන්න සූදානම් වෙනවා ඊළඟ ප්‍රවෘත්ති පත්‍රවල තිබෙන විශේෂ කාරණා කිහිපයකට. අරුණ පුවත්පත අද දවසේදී මොනවද කියන්නේ කියන කාරණාත් අපි බලන්න සූදානම් වෙනවා. ඒ අතරතුරේදී ඔවුන්ගේ ප්‍රධානම සිරස්තලය බවට පත් කරගන්නේ පවුල් 30 ලක්ෂයකට රජයෙන් දීමනාවක්. අඩුලා ආදායම්ලාභී පිරිස් වෙනුවෙන් පවුල් 30 ලක්ෂයකට රජයෙන් දීමනාවක් ලබා දීම මැයි සිට ජූනි මාස දක්වා ගෙවයි කියලා තමයි වාර්තා කරන්නේ. ඒ අනුව මේ ප්‍රවෘත්තිය තුළ මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. සමෘද්ධිලාභීන්ට රුපියල් 3000 බැගින් වැඩිහිටි දීමනාවට තවත් රුපියල් 3000ක්, ආබාධිත දීමනාවට රුපියල් 2500ක් එකතු කරේ. වකුගඩු රෝගීන්ටත් තවත් රුපියල් 2500ක් කියලා ප්‍රවෘත්තිය වාර්තා කරනවා. රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදය සැලකිල්ලටගෙන අඩු ආදායම් ලැබී පවුල් 30 ලක්ෂයක් සඳහා මේ විදිහට මේ දීමනවන් ලබා දෙන්නට සූදානම් කියන කාරණාව අරුණ පුවත්පත තමන්ගේ ප්‍රධාන ශීර්ෂ බවට පත් කරගෙන තිබෙනවා. ඒ අතරතුර ආණ්ඩුවේ පාලන මිලට අඩුවෙන් හාල් වෙළඳ පොලේ තියෙනවා කියලා තමයි තවත් ප්‍රවෘත්තියක් වාර්තා කරන්නේ. වෙළඳ පොලේ සහල් මිල පාලනය කිරීම සඳහා රජයේ පාලක මිලක් පැවතුණුද පාලන මිලට වඩා අඩුවෙන් වෙළඳ පොලේ සහල් අලෙවි කිරීමට ඇති නිසා පාරිභෝගික ජනතාවට මෙන්ම වෙළඳසල් හිමියෝද මෙම පාලන මිල සම්බන්ධයෙන් දැඩි විමතිය පළ කරලා තියෙනවා කියලා තමයි ඒ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. ඒත් එක්කම තවත් කාරණාවක් තියෙනවා. දැන් අර අපි මුලින් කතා කරපු චෝදනා හා සම්බන්ධ කාරණාවට තවත් කෙටි ශීර්ෂයක් ඉදිරිපත් කරනවා අරුණ පුවත්පත.
මේ වාසිතකා කරන බොරු චෝදනා මෛත්‍රීපාල අනුරට නඩු දානවා කබ්‍රාල් ප්‍රකාශ කරනවා ඒ විදිහට කියලා තමයි මේ ප්‍රවෘත්ති වාර්තා කරන්නේ. මහා බැංකු බැඳුම් කර වංචාවෙන් සොරාගත් මුදල් වලින් යම් කොටසක් ඒකට ජනාධිපතිවරයා සිටි මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පවුලේ උදවියට බෙදා දුන් බවට දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ ඊයේ කළ චෝදනාවට එරෙහිව ගත හැකි සියලුම පියවරයන් ගන්නවා කියලා තමයි ප්‍රකාශ කරන්න. විශේෂයෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සමීර්ද සිල්වා මහතා මේ පිළිබඳව ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ අතරතුරදී අරුණ පුවත්පත තවත් ඡායාරූපයකුත් එක්ක ඡායාරූප ප්‍රවෘත්තියක් ඉදිරිපත් කරනවා. මෙන්න මේ විදිහට අන්තරේ භික්ෂු පිරිසක් ජනපති මන්දිරයේ වඩලති කියලා භික්ෂුන් වහන්සේලා බොහෝ පිරිසක් මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්නවා. ඒ ඡායාරූපයත් එක්ක තමයි අරුණ පුවත්පත මේ විදිහට මේ ප්‍රවෘත්තිය ඉදිරිපත් කරන්නේ. ජනපතිට ආණ්ඩුවට සජබෙන් විශ්වාස භංග දෙකක් ඊයේ කතානායකට බාර දුන්නු සිද්ධිය හා සම්බන්ධව අරුණ පුවත්පත අද තමන්ගේ ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. ජනහඬට පිටුපාන දේශපාලකයින්ට නාලිකාවල ඉඩ නැහැ. විද්‍යුත් විකාශකයන්ගේ සංසදය ඒ විදිහට ප්‍රකාශ කරන බව අරුණ පුවත්පත වාර්තා කරනවා. ජනතාවගේ ගැටලු පිළිබඳව තවදුරටත් මෙරට දේශපාලඥයින් සංවේදී නොවන්නේ නම් ඉදිරියේදී රූපවාහිනී නාලිකා සහ ගුවන්විදුලි නාලිකා කිසිවක ඔවුන් වෙනුවෙන් ඉඩක් ලබා දීමට කටයුතු නොකරන බවට විකාශකයන්ගේ සංසදය ප්‍රකාශ කරපු කාරණාව තමයි මේ විදිහට අද දවසේ පුවත්පත් සියල්ලම පහේ ප්‍රකාශ කරලා තියෙනවා, ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි සූදානම් වෙනවා මේ වෙලාවේදී පුංචි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් පස්සේ අද දවසේ පුවත්පත්වල තවත් වැදගත් වටින තොරතුරු ඔබ වෙත ගෙනෙන්න අප සූදානම්. සිත මොනින් ෂෝ සිත පත්තරයේ සමගින් යලිත් වතාවක් අපි සජීව මුණ ගැහෙනවා. අපි අවධානය යොමු කරනවා දින මින පුවත්පතට මොනවද දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති බවට පත් වෙලා තියෙන්නේ කියන කාරණාව පොඩ්ඩක් හොයලා බලන්න. මුල්ම සිරස්තලය බවට පත් කරන්නේ ප්‍රධානම සිරස්තලය බවට පත් කරන තිබෙන්නේ සමෘද්ධි වැඩිහිටිය ඇතුළු දීමනාලාභීන්ට මාස 3ක විශේෂ දීමනාවක් කෝටි 1336.4ක් වෙන් කෙරේ කියලා තමයි වාර්තා කරන්නේ. සමෘද්ධි වැඩිහිටි වකුගඩු හා ආබාධ තිබෙනා ලැබෙන අඩු ආදායම් ලාභී පවුල් ඒකක ලක්ෂ 33.4කට මාස 3ක කාලයක් සඳහා විශේෂ දීමනාවක් ගෙවීමට රුපියල් කෝටි 1336.4ක් වෙන් කිරීමට රජය තීරණය කර තිබේ කියන කාරණාව තමයි වාර්තා කරන්නේ. ඒ ප්‍රවෘත්තියට අමතරව තවත් ප්‍රවෘත්තියක් මෙන්න මේ විදිහට සඳහන් කරනවා. ඖෂධ ආහාර ඉන්ධන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගන්න චීනයෙන් යුවාන් මිලියන 300ක් කියලා අගමැති මහින්දගෙන් චීන අගමැතිට තුති කියලා තමයි මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. ඖෂධ ආහාර ඉන්ධන සහ අනිකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීමට ශ්‍රී ලංකාවට තවත් චීන යුවාන් මිලියන 300ක ප්‍රදානයක් කිරීමට චීන රජය තීරණය කරපු ප්‍රවෘත්තිය මේ විදිහට වාර්තා කරනවා. ඒ කාරණා එහෙම කියනකොට ඔන්න අවධානය යොමු කළ යුතු තවත් කාරණාවක් මෙන්න මේ විදිහට වෛද්‍ය අන්වර් හම්දානි ප්‍රකාශ කරනවා නැවතත් කොවිඩ් අවධානමක් තිබෙනවයි කියන කාරණාව. දැන් අපිට රටේ ලෝකයේ තියෙන ප්‍රශ්න විශේෂයෙන්ම ආර්ථික ප්‍රශ්න මෙන්න මේ කාරණාත් එක්ක කොවිඩ් පිළිබඳව දැන් අපි අමතකම කරලා දාලාද කියලා හිතනවා. ඒ වගේ වෙලාවකට COVID-19 වෛරසය ගෝලීව තුරන් කර නැතිකම හේතුවෙන්ම මෙතන නැවතත් වෛරස් ව්‍යාප්ති වීමේ අවධානමක් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ COVID-19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා දිනමිනට ඊයේ ප්‍රකාශ කරයි කියන කාරණාව තමයි මේ විදිහට ප්‍රකාශ කරන්නේ. අවධානය යොමු කරන්නට ඕන කාරණාවක්. මොකද දැන් මුව ආවරණත් ඉවත් වෙලා තිබෙනවා හුඟක් තැන්වලදී දුරස්ථභාවය කොහොමදත් නිදි තත්වයකට පත් වෙලා තිබෙනවා. මේ කියන කාරණාත් එක්ක අපේ අවධානය වැඩිපුරම ලැබෙන්න ඕන තත්වයක් තමයි කොවිඩ් වෙනුවෙන් යලිත් වතාවක්. විදේශ ආයෝජන හඳුනා ගන්න ඇමති මණ්ඩල කමිටුවක් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ හැකියාව පවතින ආයෝජන අවස්ථා හඳුනා ගැනීමට ජනමාධ්‍ය ඇමති සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ සභාපතිත්වයෙන් යුතු ඇමති මණ්ඩල කමිටුවක් පත් කිරීමට අනුමැතිය හිමි වෙලා තියෙනවා කියන කාරණාව දිනමින පුවත්පත ඒ විදිහට වාර්තා කරනකොට නාලක ගොඩහේවා මහතාගේ ඡායාරූපයක් එක්කම තවත් ප්‍රවෘත්තියක් ඒ පුවත්පතේම දිනමින පුවත්පතේම ප්‍රධාන සිරස්තලයක් බවට පත් කරගෙන තිබෙනවා. ඉන්දීය ආධාර වලින් යකඩ ගෙනාවේ නැහැ කියලා තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. විශේෂයෙන්ම මේ පිළිබඳව කතා බහ කරනකොට
ජනමාධ්‍ය ඇමති ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මේ ප්‍රකාශය පිළිබඳව ප්‍රකාශ කරන්නේ ඉන්දියාවෙන් ලැබුණු ණය ආධාර වලින් ඩොලර් මිලියන 750ක යකඩ ගෙන්වා ඇතැයි ප්‍රකාශ කරන කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව තමයි ඔහු ප්‍රකාශ කරනවා කියලා අද දවසේ දිනමින පුවත්පත වාර්තා කරන්නේ. ආණ්ඩුව කළ අය රට අගාධයට ගෙන ගිහින් අවසන් කියලා ඊයේ මේ ෆයිල් කතාවත් එක්ක ෆයිල් ලැබපු කතාවත් එක්ක අනුර මහතාගේ ඡායාරූපයකුත් එක්ක මේ ප්‍රවෘත්තිය වාර්තා කරනවා දිනමින පුවත්පත. අනෙකුත් සියලුම පුවත්පත්වල ප්‍රධානම සිරස්තලයේ බවට පත් කරගත්ත ප්‍රවෘත්තිය මේ විදිහට තමයි දිනමින පුවත්පත අද දවසේ වාර්තා කරන්නේ. ආණ්ඩුව කළ අය රට අගාධයට ගෙන ගිහින් අවසන්. ඒත් එක්කම සුමන්තිරන් වගේ වාචික දේශපාලඥයෝ අපට නැහැ කියලා ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්තිල් තොණ්ඩමන් ප්‍රකාශ කරනා කියන කාරණාවක් අද දවසේදී වාර්තා කරනවා දිනමින පුවත්පත. ඒත් එක්කම තවත් ප්‍රවෘත්තියක් ඊට පහළින් වාර්තා වෙනවා මෙන්න මේ විදිහට. ශ්‍රී ලංකාවේ දෙමළ වැසියන්ගේ ජනවාර්ගික ප්‍රශ්නයට ස්ථිර විසඳුම් දෙනවා. ಭಾರತೀಯ ජනතා පක්ෂයේ තමිල්නාඩු නායක එස් අන්නාමලයි තමයි ඒ විදිහට ප්‍රකාශ කරන්නේ. ඒත් එක්කම ඩොරොච්චෝලේ ජනක යන්ත්‍රයක් ලෙඩ වෙයි. කඩනමින් යථා තත්ත්වයට පත් කරන්න පියවර ගන්නවායි කියලා කියනකොටම ඔබට හිතනවා ඇති අපිට දැනෙන කාරණාව තමයි එහෙමනම් තවත් විදුලි කප්පාදුව වැඩි වෙයිද කියන කාරණාව. හැබැයි ඒ පිළිබඳව නම් යම් ප්‍රකාශ කිහිපයක් ඉදිරිපත් කරලා තිබුණා තවත් පුවත්පත් කිහිපයකම මේ කාරණාව නිසා නොරොච්චෝලේ ජනක යන්ත්‍රය ලැබවීම එහෙම නැත්නම් එය මේ දවස්වල යම් කිසි ප්‍රශ්නකාරී තත්ත්වයකට පත් වෙලා තිබෙනවා කියන කාරණාව එක්ක එය හේතුවක් කරගෙන විදුලිය කප්පාදු කරන්නට යන්නේ නැහැ කියන කාරණාව අද දවසේ පුවත්පත්වල වාර්තා කරලා තිබුණා. මේ දවස්වල ජනතාවට ගෑස් පේන ප්‍රශ්නයක් තමයි ලිට්‍රෝ ගෑස් පිළිබඳව කතා බහ කරනකොට ඒ පිළිබඳව ප්‍රවෘත්තියක් වාර්තා කරලා තියෙනවා. ගෑස් ප්‍රශ්නේ දරුණුවටම දැනලා තියෙන වෙලාවක ලිට්‍රෝ ගෑස් වලට මිල සූත්‍රයක් ඉදිරියේදී හඳුන්වා දෙනවායි කියලා ප්‍රකාශ කරනවා. පාරිභෝගිකයන්ට සහනයක් ලබා දීම වෙනුවෙන් ලිට්‍රෝ ගෑස් සඳහා මිල සූත්‍රයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව එහි සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා කරපු ප්‍රකාශයක් අද දවසේදී දිනමින පුවත්පත උපුටා දක්වනවා. ওই විදිහට තමයි අද දවසේ අපිට දිනමින පුවත්පතට ඉදිරිපත් කරන්න තියෙන කාරණා. ඒ අනුව තවත් එක තොරතුරකට අපි යන්න සූදානම් වෙනවා දිනමින පුවත්පතෙන්. ජනපතිට ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනා දෙකක් සජබෙන් කතානායකට කියලා ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. සමගි ජන බලවේගයේ සමගින් ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනා දෙකක් කතානායකවරයා වෙත ඊයේ පස්වරුවේදී බාර දුන්නා කියන කාරණාව අද දවසේදී වාර්තා කරනවා දිනමින පුවත්පත. දිනමින පුවත්පත ඒ විදිහට ඉදිරිපත් කරනකොට අපි සූදානම් වෙනවා මේ මොහොතේදී අපේ විශේෂයෙන්ම ප්‍රවෘත්ති අංශය සකස් කරපු වාර්තාවකට අවධානය යොමු කරන්න මේ හා සම්බන්ධවම. ජනබලවේගයේ විසින් රජයට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද විපක්ෂ නායක කාර්යාලයේදී තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව අද පස්වරු 3:30ට පමණ සමගි ජනබලවේගයේ නියෝජිතින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවීමට පැමිණියා. ඒ කොළඹ පිහිටි කතානායක නිල නිවස වෙතයි. එහිදී සමගි ජනබලවේග මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් විශ්වාසභංග යෝජනා දෙකක් බහර දී තිබෙනවා. ඉන් එක් විශ්වාසභංග යෝජනාවක් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජයට එරෙහිව ඉදිරිපත් කර ඇති අතර අනෙක් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිවයි. විශ්වාසභංග යෝජනා බහර දීමේ අවස්ථාවට සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එම බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එක්ව සිටියා. හොඳයි, ඒ කාරණාව අපි මේ විදිහට ඉදිරිපත් කරලා අද පුවත්පතට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. සිසුන් දෙදෙනෙක් පානදුර පාසලක් ගිනි තබයි. පරිගණක 20ක් ඇතුළු විද්‍යුත් උපකරණ රැසකට හානි කියලා ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. ඒත් එක්කම අඩු ආදායම්ලාභී පවුල් වලට මාස 3ක් මුදල් දීමනාවක් ලබා දෙන්නට යන කාරණාව පිළිබඳව අද දවසේදී අද පුවත්පත තොරතුරක් වාර්තා කරලා තිබෙනවා. අඩු ආදායම්ලාභී පවුල් වලට මාස 3ක් මුදල් දීමනාවක් රට තුළ පවතින ආර්ථික අර්බුදයේ හේතුවෙන් ඉතාමත් අසහනකාරී තත්වයට අපහසුතාවයන්ට පත් වෙලා තිබෙන පවුල් වලට මේ දීමනාව ලබා දෙන්නට සූදානම් කියන කාරණාව තමයි අද දවසේ ඒ ප්‍රවෘත්තියෙන් වාර්තා කරන්නේ. මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා සහ වෙළඳ හා සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වෙලා තිබෙනවා කියන කාරණාව ඉදිරිපත් කරලා තිබෙනවා. නොරොච්චෝලේ බිඳ වැටුණත් විදුලිය කැපීම දීර්ඝ නොවේ. දෛනික විදුලි කප්පාදුව පැය 3යි විනාඩි 20යි ඒ වාර්තා කරනවා අද පුවත්පත.
ආණ්ඩුවට හා ජනපතිට එරෙහි විශ්වාස භංග දෙකක් විශ්වාස භංග යෝජනා විවාදය ගත හැකි පළමු දිනේදීම විවාදයටගෙන ඡන්දයකට යන ලෙස සජබ කතානායකගෙන් ඉල්ලයි කියන ප්‍රවෘත්තියත් වාර්තා කරනවා. මෙන්න මේ විදිහට ඒත් එක්කම 2022 දී ආර්ථික වර්ධනය 100%ක් දක්වා ඉහළ යාමක් කියලා ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. සමාවෙන්න පහළ යාමක් කියලා තමයි වාර්තා කරන්නේ. 2022 ආර්ථික වර්ධනය 100%ක් දක්වා පහළ යාමක්. වාර්ෂික සාමාන්‍ය උද්දමනය 22%ක් බවට පුරෝකතනයක් තියෙනවා කියලා තමයි ඒ ප්‍රවෘත්තිය වාර්තා කරලා තියෙන්නේ. තායිලන්තෙන් ගෑස් ගේන්න තියෙන සූදානම පිළිබඳව පහුගිය දවස්වල ටිකක් වැඩිපුර කතා බහට ලක් වුණා. තායිලන්තයේ සියම් ගෑස් සමාගමෙන් වසරක කාලයක් සඳහා LP ගෑස් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වෙලා තියෙනවා කියන ප්‍රවෘත්තිය වාර්තා කරනවා. ඒ අනුව සමාගම මගින් මෙරට වාර්ෂික ගෑස් අවශ්‍යතාවයෙන් 70%ක් සපයන්නට සම්පූර්ණ කරන්නට නියමිත වෙලා තිබෙනවා කියන එකත් වාර්තා වෙනවා. ඒ අනුව සමාගමෙන් මිලදී ගන්නා ගෑස් මෙට්‍රික් ටොන් 1ක මිල වර්තමානයේ ගෑස් මිලදී ගන්නා ඕමාන සමාගමේ ගෑස් මෙට්‍රික් ටොන් 1කට වඩා ඇමරිකානු ඩොලර් 9කින් අඩු බවද වාර්තා වෙනවා. ශ්‍රී ලංකාවට චීන යුවාන් මිලියන 300ක ප්‍රදානයක් පිළිබඳව අද දවසේ අද පුවත්පතත් වාර්තා කරලා තියෙනවා. මේ සියලු කාරණාත් එක්ක ඊයේ දවසේදී අපිට ආරංචි වුණා විල්සන් කරුණාරත්න මහතා අභාව ප්‍රාප්ත වීම සම්බන්ධයෙන්. ඒ පිළිබඳව අද දවසේ පුවත්පත් කිහිපයකම ප්‍රධාන පිටුවේ එතුමා වෙනුවෙන් යම් ඉඩක් වෙන් කරලා තියෙනවා. ප්‍රවීණ සටන් නළුවෙක් සටන් අධ්‍යක්ෂකවරයෙක් විදිහට අපි හඳුනා ගන්න විල්සන් කරු කියන නාමයෙන් තමයි එතුමා අපි හැමෝම අතර ජනප්‍රිය වෙලා ඉන්නේ. අවුරුදු 79ක් ආයුෂ වළඳලා එතුමා අපෙන් සමුගෙන තියෙනවා. චිත්‍රපට 250කට අධික සංඛ්‍යාවකට Tamanගේ රංගන දායකත්වයේ Tamanගේ දායකත්වය ලබා දුන්නු ඔහු විශේෂයෙන්ම සහාය නළුවා විදිහට විවිධ අවස්ථාවලදී සම්මානයට පාත්‍ර වෙච්ච අපි කවුරුත් බොහොම ගරු කරපු නළුවෙක් සිනමාවට නැතුවම බැරි කෙනෙක් බවට පත් වෙලා හිටපු කෙනෙක්. Tamanගේ නිර්මාණ තුලින් බොහෝ දේවල් චිත්‍රපට ශාස්ත්‍රයටත් ටෙලිනාට්‍ය ශාස්ත්‍රයටත් ඉදිරිපත් කරපු ඔහු දැන් අපෙන් සමුගෙන ගිහින් ඔහු වෙනුවෙන් සැකසූ විශේෂ කෙටි වාර්තාවකටයි මේ අවධානය. සිංහල සිනමාවේ ප්‍රබල සටන් නළුවෙකු ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න මහතා අද සිය දිවි ගමනට සමුදුන්නා. මේ යන විට මේ අසහාය සටන් නළුවා 79 වන වී පසු වූවා. එතුමා කලක් රෝගාතුරව සිටි බවයි වාර්තා වන්නේ. ඔහුගේ සටන්කාමී රංගපෑම ප්‍රේක්ෂකයන් කෙතරම් වැළඳගත්තාද කිවහොත් සිංහල සිනමාවේ දුෂ්ටයා යන විරුතාවලිය ඔහුට හිමි වුණා. එක්දහස් 942 ඔක්තෝබර් 28 උපත ලද විල්සන් කරුණාරත්න මහතා සිය සිනමා දිවි ගමන ආරම්භන්නේ 1974 වර්ෂයේදී. ඒ හදවත් නැත්තෝ චිත්‍රපටයේ රංගපාමින් 2019 වර්ෂයේ තිත්ත ඇත්ත චිත්‍රපටය ඔහු රංගපෑ අවසාන චිත්‍රපටය වුණා. මේ අසහාය සටන්කාමී නළුවා සිනමා දිවිය තුල රංගනයෙන් දායක වූ චිත්‍රපට සංඛ්‍යාව 240කට අධිකයි. ඒ චිත්‍රපට අතර හදවත් නැත්තෝ, ජීවන ගංගා, සුරදූතියෝ චිත්‍රපට ඇතුළත්. හොඳම සහාය නළුවා සම්මාන වලටද ඔහුට හිමිකම් කීමට හැකියාව ලැබුණා. ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරු මහතාගේ දේහ අද සවස කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කරන අතර හෙට කිරුළපැන පූර්වාරාම පාරේ පිහිටි පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. සිංහල සිනමාවේ අග්‍රගණ්‍ය සටන් නළුවෙකු වූ විල්සන් කරුණාරත්න රංගවේදියාගේ අභාවය පිළිබඳ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යජාලයේ බලවත් සංවේගය. අපගේ බලවත් කනගාටුව සංවේගය එසේ ප්‍රකාශ කරනවා. අපි අද දවසේ පුවත්පත්වල විශේෂ ප්‍රවෘත්තීන් ප්‍රධාන සිරස්තරණ වලට අවධානය යොමු කරලා ඒ විශේෂාංගයෙන් සමුගන්න සූදානම් වෙන වෙලාවේදී තවත් ප්‍රධානම කාරණා කිහිපයකට අවධානය යොමු කරමින් අපි යන්න සූදානම් වෙන්නේ කාටූන් වෙතට. ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරමින් කොළඹ ගලමුදුර පිටියේ අරගලයක නිරතව සිටින පිරිසේ නියෝජිතින් පිරිසක් මල්වතු මහා විහාරයට ගිහිල්ලා තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල ස්වාමින් වහන්සේ බහැදුටු අවස්ථාව පිළිබඳව ඡායාරූපිකුත් එක්ක ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. අපි ඉදිරියේදී පිළිබඳව කතා බහ කරන්න සූදානම් වෙනවා තවත්
කාරණා කීපයක් එක්ක විශේෂයෙන්ම අපි ඔබ මුණ ගැහෙන්න සූදානම් වෙනවා තියෙනවා අද දවසේදීත් විශේෂ කතිකාවක් එක්ක මේ විශේෂයෙන් පස්සේ අපි සූදානම් වෙනවා දවසේ කාටුන් වලට අවධානය යොමු කරන්නට. පන්කජ රවින්දගේ සරදම් කාටුනේ අද මෙන්න මේ විදිහට ඉදිරිපත් කරන්නේ දේශපාලකින්ට මල්වතු විහාරයේ තහනම්ලු. එතකොට අභයාරාමේ කියලා ප්‍රශ්නයක් අහනවා. එතෙක්ම අපි දින මින පුවත්පතට අවධානය යොමු කරන සූදානම් වෙනවා අංජනගේ කාටුන් රටහාල් සුපිරි වෙළඳසැල් වලටත් දෙනවා කියලා අලුත් වෙළඳ ඇමති කියනවා. හාල් දැන් සුපිරි කෑමක් තමයි. හාල් සුපිරි කෑමක් බවට පත් වෙලා තියෙනවා මේ දවස්වල. අරුණ පුවත්පත හුරේරා කාටුනේටයි අවධානය. තර්ජන වැඩි නිසා හිටපු ඇමතිවරුන්ට දිගටම ආරක්ෂාව දෙනවලු. කැබිනට් සංශෝධනයක් උනේ ඇමතිලා ගාන ඩබල් වෙච් එකද සර් කියලා ඔන්න අහනවා අරුණ පුවත්පතේ හුරේරා. අවධානය දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ ෆේක්බුක් කාටුනය මෙන්න මේ විදිහට තමයි අද දවසේ ඉදිරිපත් වෙන්නේ. හරින් කියනවා සජබ දෙවනියා ලේකම් කියලා. ෆොන්සේකා කියනවා මමයි දෙවනියා කියලා. හහහා එහෙනම් රට අල්ලන්න කලින් දෙවනියාගේ ප්‍රශ්නය විසඳගෙන ඉන්න වෙයි කියලා තමයි කියන්නේ. අවසාන වශයෙන් අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා මව්බිම පුවත්පතට. මව්බිම පුවත්පතේ මරිසිපාල එම්.ඩී. වීරරත්නගේ කාටුනේ මල්වතු මහානා හිමියෝ දේශපාලකයන්ට දොර වහලලු. ඇරෙන්න තැන් තියෙනවානේ කියලාත් ඔන්න කියනවා. දේශපාලනය ඔය විදිහට තමයි අද දවසේ කතා කරලා තියෙන්නේ මව්බිම පුවත්පත. අපි අදට ඔබෙන් සමුගන්න සූදානම් වෙනවා පුවත්පත්වල විශේෂාංග ඉදිරිපත් කරලා පිළිසඳර සමගින් අත්වැල් බඳ ගන්නට ආරාධනාවන් ඔබ හමුවේ තබමින්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.